නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චපමා ගට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නතං ගල්හං බන්ධන මාහුධීරා යදා යසං දාරුජං බබ්බජංච සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු උත්තේසු දාරේසු ච යා අපේක්ඛා ඒතං දල්හං බන්ධන මාහුධීරා ඕහාරිනං සිටිලං දුප්පමුංචං ඒතම්පි චත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනෝ කාම සුඛං පහායාති හොඳයි මට පේනවා කාගේද මයික් එක මියුට් කරලා නැත්තේ කියලා. මම හිතන්නේ මයික් මියුට් කරලා නැහැ කීප දෙනෙක්. මම නම කියන එක හොඳ නැති නිසා පොඩ්ඩක් බලන්න මයික් එක මියුට් වෙලාද නැද්ද කියලා. හොඳයි. අද දවසේ අපි මුලින්ම නැවතත් මතක් කරමු. අරිය පරියේෂණය තමයි අපි මේ වැඩසටහනේ නම. අරිය පරියේෂණය කියලා කියන්නේ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේෂණ කියලා සූත්‍රය. මේ සූත්‍රයේ උන්වහන්සේ පෙන්වුම් කරනවා කවුරු හරි කෙනෙක් ඉපදිලා නැවත උපදින්නේ නැති විදිය හොයන්නේ නැත්තම් කවුරු හරි කෙනෙක් මහලු වෙමින් පවතිනවා නැවතත් ඉදිරි ජීවිතයක මහලු වෙන එක
වෙන්නේ නැති විදිය හොයන්නේ නැත්තම් ඒ වගේම කෙනෙක් අසනීප වලටපත් වෙනවා. ඊළඟට අසනීප වෙන්නේ නැති විදිය ජීවිතයකට යන එක හොයන්නේ නැත්තම් ඒ වගේම කවුරු හරි කෙනෙක් මැරෙනවා. දැන් මේ ජීවිතෙත් මැරෙනවා. ඊළඟ ජීවිතවලත් මැරෙන එක නවත්තන්න උත්සාහ කරන්නේ නැත්තම් ඒකට කියන්නේ අනරිය පරියේෂ. ආර්ය පරියේෂණය නෙමෙයි. කවුරු හරි කෙනෙක් ඉපදිලා ඉපදෙන් නැති වෙන විදිය හොයනවා නම් ඒ වගේම වයසට පත්වීම විදිමින් ඒක නැවත නොවන විදිය හොයනවා නම් ඒ වගේම අසනීප වෙන එක දැක දැක නැවත අසනීප වෙන්නේ නැති ජීවිතයක් ලබන්න කටයුතු කරනවා නම් හොයනවා නම් මරණයටපත් වෙන එක දැකලා අනුන්ගේ තමන්ගේ නැවත මරණයටපත් නොවන ජීවිතයක් වෙනවා නම් ඒක ආර්ය පරිශ්‍රණය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කළා. දැන් අපේ බලාපොරොත්තු ඒකයි. මේ සූත්‍ර සාකච්ඡා මාලාවේ බලාපොරොත්තු ඒකයි කවදා හරි. අද තුන්වෙනි දවසේ. පළවෙනි දවසේ අපි සාකච්ඡා කළා සූත්‍රයක්. විශේෂයෙන් මේකේ අපි අදහස් කරේ බොරු දැන බොරු කීම කියන එක. ඒකට හේතු කාමය. දෙවෙනි දවසේ අපි සාකච්ඡා කරා සූත්‍රයක්. ඒ සූත්‍රයේ අදහස තමන්ට ඇයි තමන් වැඩිපුර ආදරේ ඒක ආධ්‍යාත්මිකව දැක්කා අපි. අද අපි කතා කරන්නේ ඔබ හැම දිනාටම ටිකක් වැඩිපුර වැදගත් වෙන මාතෘකාවක්. දැන් මේ සූත්‍රේ නම බන්ධන සූත්‍රය. දැන් මේ නිකන් සූත්‍ර හදාරනවට වඩා මේකේ අදහසක් අපි මුලින් තේරුමක් කියලා එමු. සූත්‍ර ගණනාවක් තිබෙනවනේ නේද? ඒ නිසා මේ සූත්‍රයේ මේ මාතෘකා වශයෙන් අපි මම ලැබුවේ මෙතන ලොකුම බැඳීම යකඩ හෝ කඹ වලින් බැඳුණු බඳින එක නෙමෙයි. බඳින එකද නැත්නම් භෞතික වස්තු වලට නැත්නම් තමන්ගේ ළඟ ඉන්න අයට වෙන බැඳීමද මොන බැඳීමද ලොකුම බැඳීම කියන එකයි මේ සූත්‍රය කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ සූත්‍රය අපි ඉස්සෙල්ලා මේ සූත්‍රය දැකලා බලලා ඉමු ඉස්සෙල්ලා මොකද්ද කියන්නේ. මතක තියාගත යුතුයි මේ අපි මොනවා හරි ජීවිතයට එකතු කර ගැනීම පමණක් නෙමෙයි. මේක තවත් බලාපොරොත්තුවක් තමයි මේ සාකච්ඡාවේ pāli භාෂාව පොඩ්ඩක් දැනගන්න එක. දැන් මේ ගොඩක් කට්ටියට වැරදුනේ එතනයි. ඒ නිසා එක එක ඒවා කියනවා pāli දන්නේ නැහැ, ඔය ඉගෙන ගන්න බෑ, අමාරුයි, තේරෙන්නේ නැහැ. නමුත් පාලිය නොදැනගත්තොත් ටිකක් හරි මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. මොකද සිංහල කියන්නේ වෙන භාෂාවක්. සිංහලෙන් බණ කියන්නේ. ඒ නිසා මම කැමති මාත් එක්ක යම් මගේ තරමට නොවෙන්න පුළුවන්. මගේ ඔබත් මාත් එක්ක මේ පාලිය ටිකක් අඳුන ගන්න. මේ සූත්‍රයේ තියෙන අපි ගිය සතියේත් එක කළා මේ වචන අඳුන ගන්න. එතකොට ඔබට මේ ධර්ම දැනුම ලබා ගන්න එක හරි පහසුයි. අපි බලමු මුලින්ම බන්ධන සූත්‍රය. බන්ධන කියලා කියන්නේ බැඳීම කියන එකයි. කියන්නේ බැඳලා දානවා කියන එකයි. සූත්‍රය පටන් ගන්නවා. තේන කෝ පන සමයේන රඤ්ඤා පසේ නදී නා කෝසලේන මහා ජනකායෝ බන්ධාපිතෝ හෝති. අද මේ කියන්නේ තේන කෝ පන සමයේන එක්තරා කාලයක රඤ්ඤා කියන්නේ රජුරවන්ට පසේ නදී නා කෝසලෝ. මේ කෝසලේන අපි දන්නවා කොසල් රජුරු මම එදත් ඔබට ප්‍රකාශ කළා. එදා ಭಾರತයේ තිබුණ ජනපද 16ක් 12 මහා ජනපද. ඒ 12 මහා ජනපද වලින් ප්‍රධාන ජනපද 4ක් රාජාණ්ඩු 4ක් නැත්නම් රිපබ්ලිකන් ස්ටේට්ස් 4ක් හැටියට පැවතුණා. ඒවට කියනවා මගධ, කෝසල, වත්ස, අවන්ති කියලා. මොනවද මේ හතර? මගධය, කෝසලය, වත්සය, අවන්ති කියන හතර. එතකොට දැන් මේ හතරේ කෝසලයේ එකේ තමයි තිබුණේ සවැත් නුවර. රජගහ නුවර තියෙන්නේ මගධේ. කියන්නේ බිම්බිසාර රජුරෝ ඉන්නේ මගධේ. කෝසලයේ ඉන්නේ කොසල් රජුරෝ. ඒ කියන්නේ මොකද සවැත් නුවර තමයි මේ කෝසල කියන මේ රටේ නැත්නම් සමූහාණ්ඩුවේ අගනුවර කැපිටල් එක. හොඳයි. දැන් කෝසලේන කියන්නේ කොසල් රජුරෝ පසේ නදී. මේක මොකක්ද තියෙන්නේ? පසේ නදී. ඒ ගොඩාක් සිංහලෙන් වුණත් ඔබ අහලා ඇති පසේ නදී කියනවා. පසේ නදී කියන්නේ කොසල් රජුරවන්ට පාවිච්චි කරන ඒ අභිදාන නාමයක්. ඒ කියන්නේ
ඒ කියන්නේ ඔහුගේ හැකියාවන් සම්බන්ධව කියන නම. පසේ නදී කියන එකේ අදහස තමයි දිනන හමුදාවක් සිටි ඇති. ඒ කියන්නේ මේ කොසල් රජුරුවන්ගේ හමුදාව ඇත්තස් ක්‍රියපාබල කියන අටලොස් අක්ෂෞහිණිය දිනන හමුදාවක්. මේගොල්ලෝ පරදින කට්ටිය නෙමෙයි. ඒ නිසා ඒ බඳු හමුදාවක් ඇති කොසල් රජුරුවෝ මොකද්ද කළේ? මහා ජනකායෝ බන්ධාපිතෝ හෝති. ගොඩක් මිනිස්සුන්ව මේ රජුරුව බැඳලා දැම්මා. හදිස්සියෙම කොසල් රජුරුව මේ ගොඩාක් මිනිස්සු රාජපුරුෂයන් ලව්වා බැඳලා දැප්පා. කොහොමද බැඳලා දැබ්බේ? අපේ කච්චේ රජ්ජුහි කිසියම් මිනිස්සු පිරිසක්ව බැඳේ මේ කඹවලින්. තරා පිරිසක්ව කඹවලින් බැඳලා රාජපුරුෂෝ ලව්වා. අපේ කච්චේ කියන්නේ කිසියම් පිරිසක් ඇතමෙක් කියන එක. අපේ කච්චේ. රජ්ජුහි කියන්නේ කඹවලින්, රැහන් වලින් ඇත්තට. ඊළඟ අපේ කච්චේ තවත් සමහරක් ඇතමෙක්ව අන්දූහි. අන්දූහි කියන්නේ දන්වැල් වලින්. අපි කියන්නේ ඉංග්‍රීසියෙන් මැනකල්ස් කියලා. මැනකල්ස් දැන් තවත් පිරිසක්ව බැඳලා දැබ්බා දන්වැල් දාලා. අපේ කච්චේ තවත් පිරිසක්ව සංකලිකාහි. සංකලිකාහි කියන්නේ විලංගු වලින්. අපි කියනනේ හිරේ විලංගු වැටෙන්න එපා කියලා නේද? විලංගු දාලා බැඳලා. දැන් ඔන්න එක්තරා කාලයක මේ පසේ නදී කොසල් රජුරුවෝ විශාල මිනිස්සු පිරිසක්ව බැඳලා දැම්මා. කඹ වලින්, දන්වැල් වලින් විලංගු දාලා. ඊළඟට මොකද වෙන්නේ? අතකෝ සම්බහුලා බික්ඛු පුබ්බන්න සමයං නිවාසෙත්වා. පත්ත චීවර මාදාය සාවත්තින් පිණ්ඩාය පවිසින්සු. අතකෝ ඒ කාලේ සම්බහුලා බික්ඛු ගොඩාක් ස්වාමින් වහන්සේලා. සම්බහුලා කියන්නේ ගොඩක් කියන එක. බික්ඛු භික්ෂුන් වහන්සේලා පුබ්බන්න සමයං. පුබ්බන්න කියන්නේ අන්හ කියන්නේ මොකද්ද මෙතන? මොකද්ද අන්හ කියන්නේ? දැන් ඔබ දන්නවා සිංහලෙන් මේ ගොඩක් කට්ටිය වරද්දනවා. සිංහලෙන් කියනවා මේ මධ්‍යහන කියලා නේද? දැන් අපි වචන පාවිච්චි කරනවා පූර්වාක්න, මධ්‍යාක්න, අපරාක්න කියලා. නේ? මොකද්ද මේ අක්න කියන්නේ? අයන්න අල්හයන නයන අක්න. අක්න කියන්නේ දවසට. තර මධ්‍යාක්න කියන්නේ දවසේ මැද. පූර්වාක්න කියන්නේ දවසේ මුල. අපරාක්න කියන්නේ දවසේ අවසානයේ අන්තිම කාලේ. ඒකට පූර්වාක්න, මධ්‍යාක්න, අපරාක්න. එතකොට දැන් මෙතන පුබ්බන්න සමයම්. මෙතන පුබ්බන්න අන්න පුබ්බ. ඒ කියන්නේ උදේ කාලේ. උදේ කාලේ මේ ගොඩක් ස්වාමීන් වහන්සේලා නිවාසෙත්වා පත්ත චීවර මාදාය. උදේ කාලේ මොකද කරේ? මේ උන්වහන්සේලා සිවුරු ආදී පෙරවාගෙන පත්ත චීවර මාදාය. පාත්‍ර සිවුරු අරගෙන. ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලාට පන්සල් තිබ්බේ නෑනේ නේද? ඒ අය ගමන් කරේ අපි එකට කියන්නේ පරිබ්බාජක ගමනක්. ඒ කියන්නේ කිසි පන්සලක උන්වහන්සේලා රැඳුන්නේ නැහැ. පන්සලක රැඳුනේ වස් කාලයට විතරයි. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා මුල් කාලේ රැඳුනේ පන්සලක වස් කාලේ විතරයි. ඊළඟ මාස 9ෙම ඒ ස්වාමීන් වහන්සේලා මිනිස්සුන්ට ධර්මීය ප්‍රකාශ කරගනිමින් එක එක තැන් වලට වැඩම කරගනිමින් හිටියේ. මොකද මිනිස්සු ඉන්නේ එක එක තැන් වල. රටත් විශාලයි ඉන්දියාව. ඒ නිසා ඒ තැන් වලට යන්න ඕන. පන්සලක හිටියට එන්නේ සුළු පිරිසක් නේ. ඒ නිසා යම්කිසි සුළු පිරිසකකට පමණ ඒ ස්වාමීන් වහන්සේලා මාස 3ක් රැඳුණා වස් කාලේ. ඉතිරි කාලේ ඒ නිසා උන්වහන්සේලා හැම වෙලාවෙම එළියට වඩිනකොට පාත්‍රය, සිවුරු ආදී යම්කිසි ප්‍රාමාණික දේවල් ටිකක් අරගෙන තමයි වඩින්නේ. පත්ත චීවර මාදාය. කොහෙටද වැඩි? සාවත්තින් පිණ්ඩාය පව. සාවත්තින් කියන්නේ සවැත් නුවරට වැඩම කළේ. සවැත් නුවර කියන්නේ මොකද්ද? කෝසල කියන රාජ්‍යයේ අගනුවර. පිණ්ඩාය පිඩු පිනිස, පිණ්ඩපාතයේ පිනිස පවිසින්සු ප්‍රවේශ වූහ. දැන් තුලත් වූ. සාවත්තියන් පිණ්ඩාය චරිත්වා. සවැත් නුවර පිඩු චාරිකාවේ හැසිරීමෙන් අනතුරුව. ඒ කියන්නේ දැන් සවැත් නුවර මේ අගනගරේ පිණ්ඩපාතේ වැඩලා ඊට පස්සේ අනතුරුව පච්චා බත්තං පිණ්ඩපාත පටික්කන්. දැන් දානින් පස්සේ පිණ්ඩපාතේ අරගෙන දැන් පන්සලට වඩින්න.
යේන භගවා තේන උපසංකමින්සු බුදුරජාණන් වහන්සේ ළඟට තමයි උන්වහන්සේලා වැඩම කරන්නේ. උපසංකමිත්වා උන්වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා භගවන්තං අභිවාදෙත්වා බුදුරජාණන් වහන්සේට හොඳට බඳ නමස්කාර කළා. ඒකමන්තං නිසේදින්සු එකක් පසක හිටියලු. සාමාන්‍යයෙන් කියනවනේ බුදුහාමුදුරුවෝ ළඟ ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි කවුරු හරි ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරාම වාඩි වෙන ක්‍රමයක් තියෙනවා. ඒ උන්වහන්සේ හරි ඉස්සරහ වාඩි වෙන්නේ නැහැ. දකුණු පැත්තේ වාඩි වෙන්නේ නැහැ. වම් පැත්තේ වාඩි වෙන්නේ නැහැ. පැත්තකින් වාඩි වෙන්නේ. අපි ගරු කරන කෙනෙක් ළඟ වාඩි වෙනකොට වාඩි වෙන්න ඕනේ එහෙමයි. අසුන් ගන්න ඕනේ එහෙමයි. නැත්තම් එයාට කරන අගෞරවයක් කියලා කියනවා. ඒ වගේම සමහර දැන් ওই තායිලන්තේ වගේ රටවල් වල ආම්දුරන්ට එහෙම වැඳලා පිටිපස්සේ එහෙම හරවල යන්නේ නැහැ. අපි අය යනව නේද එහෙම? ඈ ආම්දුරන්ට එහෙම වැඳලා පිටිපස්ස හරවගෙන යන්නේ නැහැ. පොඩ්ඩක් ඈත්ලා තමයි යන්නේ. එතකොට වන්ද නමස්කාර කළා. මොකද ඒක අගෞරවයක් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ළඟත් ඒක කරේ නැහැ. මොකද ඒක කරන්න අවශ්‍ය නැහැ. වාඩි වෙන්න ඉස්සරහා නෙමෙයි පැත්තකින් වාඩි වෙන්නේ. පැත්තකින් වාඩි වුණාම උන්වහන්සේට කොහොමත් ගැටලුවක් නැහැ. සමේ ඒ ස්වාමීන් වහන්සේලා පැත්තකින් අසුන් ගත්තා. ඊළඟට ඒකමන්තං නිසින්නා එකක් පසව හින්නා වූ තේ බික්ඛු ඒ ස්වාමීන් වහන්සේලා භගවන්තං ඒතදවෝචු භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා. මොකද්ද ප්‍රකාශ කරේ? අර සිද්ධිය. අර උඩින් වෙච්ච සිද්ධිය. මොකද ඒ ස්වාමීන් වහන්සේලා දැක්ක දැන් මේ එළිය දාන්නට වඩිනකොට පිණ්ඩපාතේ වඩිනකොට ගොඩක් මිනිස්සුන්ව බැදලා දාලා. දන්වැල් වලින්, කඹ වලින් විලංගු දාලා ඉන්නවා එළියේ. ඒ නිසා ඒ කතාව උන්වහන්සේට ප්‍රකාශ කරා. මම හිතන්නේ මම මේ ඡේදය ආයෙ කියවන්න ඕනේ නැහැ. අර උඩින්ම තිබ්බ ඡේදෙම තමයි. ඒක අහලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අතකෝ භගවා ඒතමත්තං විදිත්වා. මේ ආසා බුදුරජාණන් භාග්‍යවතුන් වහන්සේ තායන් වේලායන් ඉමං ගාථායෝ අභාසි. අන්නේම එම වෙලාවේ මේ ගාථාවන් දෙක ප්‍රකාශ කළා. මොකද ගාථා දෙක? මම දැන් මාතෘකා කරේ ගාථා දෙක. නතං දල්හං බන්ධන මාහු ධීරා යදා යසං දාරුජං බබ්බජංච සාරත්ත රත්තා මණිකුණ්ඩලීසු පුත්තේසු දාරේසුච යා අපික්කද. අපි මේක තේරුම් ගන්න ගමු ඉස්සෙල්ලා. නතං දල්හං බන්ධන මාහු ධීරා. ධීරා කාටද මේ ධීරා කියලා කියන්නේ? මහ ප්‍රාණ දයන්. මේ ධීරා කියලා කියන්නේ පින්වත්නි ආර්ය ශ්‍රාවකයාට. ඒ කියන්නේ මේ සෝවාන් මාර්ගයේවත් ඉන්න පුද්ගලයෙක්. අපි ආර්ය ශ්‍රාවකයෝ කී දෙනෙක් ඉන්නවද ධර්මයේ? කී දෙනෙක් ඉන්නවද? ආර්ය ශ්‍රාවකයෝ 8 නමක් ඉන්නවා. 8 දෙනා වහන්සේ නමක් ඉන්නවා. කොයි දේ ගැන කියන්නේ? ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා 8 නම ගැන කොහෙද කියන්නේ? සුපටිපන්නෝ පාටි. කොහොමද කියන්නේ? සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. දැන් කිව්වද? තාම කිව්වේ නැහැ. කොහෙද කියන්නේ? යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා. ඔන්න දැන් අට්ඨ පුරිස පුග්ගලා ආර්ය ශ්‍රාවකයෝ 8 පුද්ගලයෙක් ඉන්නවා ආර්ය ශ්‍රාවක 8 දෙනෙක් ඉන්නවා ආර්ය ශ්‍රාවකයෝ. ඒ අය දෙක බෙදෙනවා 4කට. චත්තාරි ඒතාන් යුගානි. කවුද 8 දෙනා? සෝවාන් මාර්ගය අවබෝධ කරගත්තේ කෙනා. දැන් මේක ඵලයට ගිහිල්ලා නැහැ. දැන් මේ ගොඩක් කට්ටිය අහනවා මේ ස්වාමීන් වහන්සේලා මේ කොතනකවත් නැහැ නෑ. ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් සෝවාන් මාර්ගය කියලා එකක් තියෙන එකවත් අවබෝධ කරගත්තා නම් කවුරු හරි එයා ඉන්නවනේ. පළවෙනි කෙනා එයා. සෝවාන් මාර්ගය අවබෝධ කරගත්ත කෙනා. ඵලයට තාම ගිහින්නේ. ඒතර පළවෙනි ආර්ය ශ්‍රාවකයා සෝවාන් මාර්ගය අවබෝධ කරගත්තා. දෙවෙනි කෙනා සෝවාන් ඵලය අවබෝධ කරගත්තා. ඒ වගේ සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය අවබෝධ කරගත්තා කියලා 8 බැදෑරුම් ආර්ය පුද්ගලයෝ ඉන්නවා. මෙන්න මේ ආර්ය පුද්ගලයන්ට තමයි ධීරා කියලා කියන්නේ. මේ පදේ ඔබට වෙනත් තැනක හම්බුණාද මේ වෙනකොට? පොඩක් කල්පනා කරලා බලන්න. හම්බෙලා තියෙනවද? මේ ධීරා කියන පාලි පදේ වෙන කොහේ හරි තැනක
ඔබට හම්බුණාද ඔබ කියන පිරිත් වල නැත්නම් ඔබ දැකපු සූත්‍ර වල අහපු බණ ධර්ම කාරණාවල අහුවෙලා තිබෙනවද? අහුවෙලා තියෙනවා. මතක නැහැ. කොහෙද අහුනේ? රතන සූත්‍රයේ නිබ්බන්ති ධීරා යථායන් පදී පොන්න තියෙනවා. නිබ්බන්ති ධීරා මොකද්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ? නිවනටපත් වෙච්ච කෙනාට මොකද්ද වෙන්නේ කියලා කවුද අහනවා? උන්වහන්සේ කියනවා පහන දැල්ලට වෙන වැඩේ තමයි යාට වෙන්නේ. ඒක ධීරා කියන්නේ සත්පුරුෂයෝ, පඬිතුයෝ කිය ආර්ය ශ්‍රාවකයෝ. වඩා හොඳ ආර්ය ශ්‍රාවකයෝ කියවන. මේ අටවැදෑරුම් ආර්ය ශ්‍රාවකයෝ කියනවලු නිවනටපත් වෙච්ච කෙනාගේ ස්වરૂපය තමයි දැල්ලක් නිමී ගියා වගේ. එයා පරිනිර්වාණයටපත් වුණාම කොහෙ ගියා? දැල්ලක් නිවුණාම කොහෙ ගියාද අපි දන්නේ නැහැ නේ. ආයි නැවත මුකුත් සංසරණයක් වෙන්නේ නැහැ. එහෙනම් දීරා කියලා කියන්නේ පින්වත්නි ආර්ය ශ්‍රාවකයන්. ආර්ය ශ්‍රාවකයෝ කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක් ඉන්නවා. ඒ වගේ මම ඔබට කැමතියි ඔබට පුළුවන් වෙලාවක් තිබෙනවා නම් අද වෙලාව නෙමෙයි ඒකට. ආර්ය ශ්‍රාවකයෝ ගැන තවත් හොඳ විස්තරයක් තිබෙනවා මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍රයේ. ලියා ගන්න එක පුළුවන් නම් මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍රය. ඒකත් හොඳ සූත්‍රයක් මේ ආර්ය ශ්‍රාවකයෝ ගැන ටිකක් හොඳට වෙන විදියකට තවත් කාරණා 7ක් කතා කරන තැන. හොඳයි. අපි පොඩ්ඩක් දැන් මේ මාතෘකාවෙන් ටිකක් ඈතට ගියා. මට කියන්න අවශ්‍යනේ ධීර කියන්නේ කාටද? ධීර කියන්නේ ආර්ය ශ්‍රාවකයා. තවත් වචන තියෙනවා. පඬිතයා, සත්පුරුෂයා ওই වගේ වචන. ඒ ධීර කියන්නේ. එතකොට මේ ධීරා නැත්නම් ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ යදා යසං දාරුජං බබ්බජංච. දැන් ඔය මේ යදා යසං කියන්නේ මේ ආයස කියන එකයි. මොකද්ද ආයස කියලා කියන්නේ? පිනතිය ආයස කියලා කියන්නේ මේ ආයස කියන්නේ මේ යකඩ වලට. ආයස කියන්නේ යකඩ වලට. එතකොට යකඩ වලින් මොනවා හරි දෙයක් කරලා තියෙනවා නම් යදා යසං කියන්නේ යකඩ වලින් යම් කිසි දෙයක් කරලා තියෙනවා. දාරුජං කියන්නේ දාරුජ කියන්නේ මේ මොනවද? ලී වලින් තමයි දැව වලින් මොනවා හරි කරලා තිබෙනවා නේද? ඒ වගේම බබ්බජංච මේ බබ්බච කියන්නේ පින්වත්නි බුද්ධ කාලේ තිබිච්ච මේ බට වර්ගයක්. සමහරු කියනවා මේක තනකොළ වර්ගයක් කියලා. ඒ බට වර්ගය හෝ තනකොළ වර්ගයෙන් මේ ඒ කාලේ සපත්තු සෙරෙප්පු හැදුවලු. ඒ බබ්බජ කියන මේ තනකොළ හෝ බට වර්ගයෙන්. ඒතර දැන් යකඩ වලින් නැත්නම් දැව වලින් ලී වලින් බබ්බජ කියන මේ බට හෝ ඒ ට්‍රූණ වර්ගයෙන් මොකක් හරි දෙයක් බැන්දට ඒක බන්ධනයක් කියලා ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ නෑලු. දැන් ආර්ය ශ්‍රාවකයා කියන්නේ නෑ යකඩ වලින් දැව වලින් බබ්බජ වගේ ඒ වැල් සහ බට වගේ දෙයකින් යම් දෙයක් හෝ කෙනෙක් බැන්දට ඒක බන්ධනයක් කියලා ඒගොල්ලෝ කියන්නේ නෑලු. ඇයි ඒ? ඒගොල්ලෝ කියන්නේ නැත්තේ ඒගොල්ලෝ දකින්නේ ලොකු බන්ධනේ ඒක නෙමෙයි. මොකද්ද ලොකුම බන්ධනේ? සාරත්ත රත්තා මණිකුණ්ඩලීසු. සාරත්ත රත්තා කියන්නේ මොකක්ද? සාරත්ත කියලා කියන්නේ ඔබ්සෙෂන් කියන එක ඉංග්‍රීසියෙන්. කියන්නේ සමහරවිට පිස්සු හැදෙන්නේ නේද? පිස්සු හැදෙනවනේ කියපු දේවල් නේද? කියන්නේ උනාට වඩා අපි උකට වචනයක් කියනවා මේ පරිලාහයක් නැත්තම් මානසිකව දැඩිව ඇලීම ඔබ්සෙෂන් එක. සමහර ලාවට ඒක උණක් වෙන්නත් පුළුවන් නේද? අද කාලේ දැන් මේ උණකුත් තියනවා නේද? කේක උණවල් තියනවා නේද? එතකොට මොනවා සම්බන්ධවද? මණිකුණ්ඩලේසු වටිනා ආභරණ වලට. ඒ කාලේ කියපු දේවල් නෙමෙයි නේද? ඒතකොට ඒ කාලේ කියපු වශයෙන් මණි ඒ කියන්නේ මණික් වර්ග වටිනා පාෂාණ වර්ග වලට කුණ්ඩලේසු ආභරණ වලට. එතකොට වටිනා මණික් වගේ පාෂාණ වලට තිබෙන ඇලීම සහ ආභරණ වලට තියෙන මේ අන්න ඒ ආභරණ වලට සහ පාෂාණ වලට කවුරු හරි ගොඩාක් කැමති වෙලා ඉන්නවනම් ඊළඟට ඒ විතරක් නෙමෙයි පුත්තේසු දාරේසු ච යා අපෙක්ඛා ළමයින්ට තමන්ගේ ස්වාමියාට භාර්යාවට ඌණුවට වඩා ඇලිලා
නිකන් පිස්සු වගේ ඉන්නවා. සැර විදියට ඒවට ග්‍රහණය වෙලා වුණාට වඩා ඇල්ල ඉන්නවනම් අන්න ඒ බැඳීම යකඩ වලින් බඳින එකට වඩා කඹ වලින් බඳින එකට වඩා අර බබ්බජ වගේ බට වගේ දේවල් වලින් බඳින එකට වඩා ලොකු බැඳීම කියලා ආර්ය ශ්‍රාවකයා කියනවා. දැන් පැහැදිලි නේද? එහෙනම් පැහැදිලි ලොකු බැඳීම මොකක්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා ඒතං දල්හං බන්ධන මාහු දීරා ඕහාරිනං සිටිලං දුප්පමුඤ්ඤං. දීරා කියන්නේ නැවතත් ආර්ය ශ්‍රාවකයා කියනවා ඒතං බන්ධනං මෙන්න මේවට නැත්නම් ආභරණ වලට කවුරු හරි විශාල ආසාවකින් කටයුතු කරනවා නම් පාෂාණ වර්ග වලට තමන්ගේ ළඟ ඉන්න ආදරය කරන අයට වැඩි දරුණු විදියට ඇලිලා දරුණු විදියට බැඳිලා කටයුතු කරනවා නම් අන්න ඒ තමයි විශාලම බන්ධනේ. ඒ බන්ධනය දැඩි බන්ධනය කියලා දැඩිම නැත්නම් ලොකුම බැඳීම කියලා ආර්ය ශ්‍රාවකයා කියනවලු. ඒකෙන් මොකද්ද වෙන්නේ කියලාත් කියනවා. ඕහාරිනං සිටිලං දුප්පමුඤ්ඤං. ඕහාරිනං කියන්නේ ඕහාරිනං කියලා කියන්නේ පින්වත්නි මේ පල්ලෙහාට මේ බැඳීම මේ ලොකු බැඳීම වෙන අර ආභරණ වලට සහ දැන් මේ පාෂාණ කිව්වට අද කාලේ පාෂාණ ඒ කාලේ අපි කියනවා මේ භෞතික වස්තු කියන්නේ. අපි කැමති භෞතික වස්තු වලට දරුණු වැරෙනවනේ. ඒ භෞතික වස්තු කියලා අපි ගන්න ඕනේ. භෞතික වස්තු වලට ආභරණ වලට ඒ වගේම ගෙදර පවුලේ ඉන්න අයට. ඕ වෙනත් කවුරු හරි එහෙම ඇල්ලලා ඉන්නවනේ ඒක තමයි ලොකුම. ඒ බන්ධනය නිසා මිනිස්සු පල්ලෙහාට දානවා. මොකද මේ පල්ලෙහා කියන්නේ? අපායට. අපාය හතරට ඒ කාරණාව නිසා ඕනම කෙනෙකුට යන්න පුළුවන්. ඒ කියන්නේ නරකය, තිරිසන්, പ്രേත, අසුර කියලා අපාය හතරක් තියෙනවානේ. ඒ හතරට තමයි මේ බැඳීම නිසා කෙනෙක් යන්නේ. සිටිලං දුප්පමුඤ්ඤං. ඒ බැඳීම හරිම බුරුල් වෙච්ච එකක්. මොකද ඒක බොහොම පහසුවෙන් මේ පල්ලෙහාට ගමන් කරනවා. දුප්පමුඤ්ඤං හරි අමාරුයි බේරෙන. දැන් බලන්නකෝ ගොඩාක් ඕවට ඇලිලා ගැලිලා බැඳිලා ඉන්නකොට හරි අමාරුයි ඒකෙන් අයින් වෙන්න. දැන් අපි කතා කරනවා කියන්නේ සාමාන්‍ය උදාහරණ වලින් කතා කරනවා තා පොඩ්ඩකින්. ඊළඟට කිව්වා ඒතම්පි චත්වාන පරිබ්බජන්ති. උන ආර්ය ශ්‍රාවකයා මොකද්ද කරන්නේ? මෙන්න මේ බැඳීම බැහැර කළා දාලා අනපෙක්ඛිනෝ අපේක්ෂා විරහිතව බලාපොරොත්තු නැතිව කාම සුඛං පහයාති. කම් සුවය බැහැර දානවා කියන්නේ. කම් සුඛය දැන් පස්කම් සැපතින් බැහැර වෙනවා ආර්ය ශ්‍රාවකයා. මේ බන්ධනය මේ ලොකුම බැඳීම මේක බව දැනගෙන ඒගොල්ලෝ මෙතනින් බැහැර වෙලා යනවා. ඒක තමයි අද මේ සූත්‍රයේ ප්‍රධාන අදහස. දැන් මම කැමති ප්‍රවේශයක් ගන්න. දැන් මේකේ ප්‍රධානව කතා කරන දෙයක් තමයි මේකේ මේ කාමය කියන එක. දවසකුත් අපි කතා කරා. මම හිතන්නේ පළවෙනි දවසේ. පින්වත්නි මේ මුලින්ම කියන්න ඕන දැන් අපි පොඩ්ඩක් කල්පනා කරොත් අපේ ජීවිතේ අපේ ජීවිතේ හැම කාමයක්ම බොහෝම දරුණු කාමයක් නෙමෙයි අපිට තියෙන්නේ. පොඩක් ඔයලා බැලුවොත් ඒ කියන්නේ අපි දැන් දවසක් අපි ජීවත් වෙනකොට දවසේ බලනකොට අපි හැම දෙයකටම ගොඩක් ඇලෙන්නේ නැහැ. ඔය කියන තරම් ඇලෙන්නේ නැහැ. හැබැයි සමහර දේවල් වලට අපි ගොඩක් ඇලෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාට වෙනස්. මම කියන්න උත්සාහ කරන්නේ අපිට තියෙන හැම ආසාවක්ම අපිට ඔබ්සෙෂන් එකක් නෙමෙයි නේද? දැන් ඒකයි මට කියන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු සාමාන්‍ය ජීවිතේ කෑම ගන්නවා, ආහාර පාන ගන්නවා, පුද්ගලයන්ට ආසා කරනවා, මුදල් සම්බන්ධව ආභරණ, භෞතික වස්තු මේ වගේ දේවල් හැම දෙයකම අපිට මේ සාරත්ත ගතිය. අපි කියන්නේ බොහොම දැඩි වෙච්ච විශාල ඇලීමක් නැහැ. කින්ස්ලි විජයනායක මහත්මයාගේ මයික් එක මියුට් කරන්න කරුණාකරලා. හොඳයි. ඔව් ඊළඟට දැන් මම කතා කරන්න උත්සාහ කරේ මේ කාමය දැන් අපිට හැම දෙයක්ම අපිට තියෙන කාමයන් මේ ඊටාම දරුණු මට්ටමේව නෙමෙයි. යම් සුළු කාරණා ටිකක් තමයි අපිට තිබෙන ගැඹුරු මට්ටමේ තිබෙන කාමයන්. අපිට ඒව වුණත් හොයාගන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනට දාලා බලනවා නම් ඒ වගේම සතිපට්ඨානෙ වඩනවා. සතිපට්ඨානෙ කියන්නේ මම කොහෙද ඉන්නේ මම මොකද්ද කරන්නේ
මට මේ තියෙන ආසාව මොකද්ද? ඇත්තටම මම මේ බලාපොරොත්තු වෙන මේ ආසාව දිගු කාලීනව මට මේ ආකාරයෙන් ගන්න පුළුවන්. මේ වෙනස් වෙනව නේද? මේ පුද්ගලෝ වෙනස් වෙනව නේද? මේ බලාපොරොත්තු වෙන දේවල් මට දිගටම තියෙන්නේ නේද කියලා මෙන්න මේ ව්‍යුහයට අපිට එන්න පුළුවන් නම් අපිට ගොඩාක් පුළුවන් වෙනවා ඒ අපිට තිබෙන අර බන්ධන මට්ටමේ කාමයන්, කියන්නේ බැඳලා දාන මට්ටමේ කාමයන් වලින් බැහැරවන්න. ඔන්නේ කාරණා ටික මට කියන්න අවශ්‍ය වුණා. ඒක කියලා මම කැමතියි මෙන්න මේ තැනට යන්න. මොකද්ද? බෞද්ධ දර්ශනයේ සූත්‍ර වල කාමයේ විස්තර කරලා තියෙන විදිහ ඔබට පොඩ්ඩක් කියලා දෙන්න. දැන් මුලින්ම ඔබ දන්නවා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරානේ මේ ලෝකේ තියෙන එකම සත්‍යය මොකද්ද කියලා. මොකද්ද මේ ලෝකේ තියෙන එකම සත්‍ය පින්වත්නි? මේ ලෝකේ තියෙන එකම සත්‍යය දුක. ඒ කොහොමද ඒ කියන්නේ? ඒක චතුරාර්ය සත්‍යයේ තියෙන එකම සත්‍යය දුකයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ඊළඟ නෑ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා සත්‍ය හතරක් කිව්වට මේකේ දුක කියන එක තමයි තියෙන්නේ. දුක කියන්නේ සෑහීමටපත් වෙන ස්වરૂපය. ඒක තමයි මූලිකවම කියන්නේ. එතකොට පින්වත්නි බුදුහාමුදුරුවෝ හොයාගත්ත මේ දුකට හේතුව. මොකද්ද දුකට හේතුව? තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි මේ දුකට හේතුව. අපි මේ හැම දිනාම මේ එක වෙලාවට මේ යම්කිසි ඉච්ඡා බංගත්ව වලට අකමැතිකම් වලට ප්‍රශ්න වලට මුහුණ පාන එකම හේතුව තෘෂ්ණාව නිසා. ඒ තෘෂ්ණාවත් බුදුහාමුදුරුවෝ කොටස් තුනකට ප්‍රකාශ කරා. ඒ මොනවද? කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. තණ්හාවේ කොටස් කීයක් තිබෙනවද? තුනක් තිබෙනවා. එතකොට කාමයට බර වෙන තණ්හාව කාම තණ්හාව. ඒ වගේම ඊළඟ ජීවිතවල දැන් සමහර ඉන්නවනේ නේද? දැන් මේ ජීවිතේ තවත් මට මේ සැප විඳින්න ඕන, අර සැප විඳින්න ඕන, මෙන්න මේ දිව්‍ය ලෝකෙට යන්න ඕන, අතන මේ බ්‍රහ්ම ලෝකෙට යන්න ඕනේ. මේ සංසාර ගමනේ සමහරු නිකන් ඉන්න ප්ලෑන් කරනව නේද? එක එක විදියට. අමුතු විදියට ඉන්න ලොකු ප්ලෑනක් ගහනව නේද? සමහර කට්ටිය පින්කම් කරන්න ගියාම ලොකු ප්ලෑනක් ගහගෙන ඉන්නේ මේකේ ඊළඟ එකේ මෙතෙන්ට යනවා. ඊළඟ එකේ අතන. කොහොමද අපි ප්ලෑන් කරන්නේ? අන්තිම මොහොතේ ඒවා තීරණය වෙන්නේ. ගොඩක් ඒවා. මරණ මොහොත. ඒතර ඒ නිසා ඒ වැඩේට කියන්නේ භව තණ්හාව කියලා. ඒක දිව්‍ය ලෝකයක් වෙන්න පුළුවන්. ඒක බ්‍රහ්ම ලෝකයක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ ප්ලෑන් කිරීමට කියන්නේ භව තණ්හාව කියලා. ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි. ඒකට කියන්නේ භව තණ්හාව. දැන් කාමයක් වැරදි නෑනේ. ප්‍රවේශයෙන් පාවිච්චි කරනවා නේද? වැඩේ වෙන්නේ ඒකේ අන්තයට යනවා. ඊළඟට විභව තණ්හාව කියන්නේ ඔය සමහර ඉන්නවනේ මෙතනින් පස්සේ ඊළඟ මොකුත් නෑ. එච්චරයි කියලා නේද? එහෙමයි ඉන්නව නේද? මෙතනින් පස්සේ මේක තමයි අන්තිමම ජීවිතේ. පිනුත් නෑ, පවුත් නෑ, මොකුත් නෑ, ඕන එකක් කරලා මැරලා යමු කියලා. හරි. ඒ මොරල් වගේ එකක් නේද? එහෙම එකක් තියෙනවා සමහරවල්. ඒක කියන්නේ විභව තණ්හාව. නිසා මේ ජීවිතේ ඕන දෙයක් කරන ආසාව. උච්ඡේදවාදී. දැන් මට කියන්න අවශ්‍යදී මේ කාම තණ්හා මේ අපි හැමදිනාටම කාමයේ තියෙන තෘෂ්ණාව ඇතුලේ. ඒ තෘෂ්ණාවේ කොටස් තුනක් නේ කිව්වේ කාමය, භවය, විභවය. එතකොට මේ කාම තණ්හාව කියන විශාල මාතෘකාව ඇතුළේ තමයි දැන් මේ සාකච්ඡාව අපි කරන්නේ. ඔබට මතක ඇති බෞද්ධ දර්ශනයේ කියනවා පුද්ගල නැත්නම් සත්වයන්ව මේ සංසාරයට බැඳලා දාලා තියෙනවලු. කාරණා කීයකින්ද? 10කින්. දැන් මේ බන්ධන කියලා කියවනේ ඉස්සෙල්ලා. අපි සූත්‍රේ. ඒ සැරට බැඳලා දාලා තියෙනවලු මේ සංසාරයට. අපි ඒවට කියනවා දස සංයෝජන කියලා. කාරණා 10කින් එයාලා බැඳලා තියෙන සංසාරෙට. අපි කවුරුත් දැන් මේ වෙනකොට. එතකොට ඒකේ කියනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා 10ක් කියනවා. මේ 10 මුල් පහට කියනවා ඕරම් භාග්‍ය සංයෝජන කියලා. ඒ මොකක්ද කියන්නේ? මේ කාම ලෝකයට බර වෙන සංයෝජන පහක් කියනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිඝ. අන්තිම පහට කියනවා උද්ධම් භාග්‍ය සංයෝජන. කියන්නේ කාම ලෝකෙන් එහාට ගියපු ඒවා. රූප ලෝක, අරූප ලෝක වලට තියෙන ආසාව. ඉතින් පින්වත්නි කාම කියන එක එතනක් තියෙනවා. ඒතර මේ සංයෝජන වල සෝවාන් වෙන්න කෙනෙකුට නැති කරගන්න ඕන අපි දන්නවා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන තුන නැති කරන්න ඕන. සකදාගාමී වෙන්නේ ඒ තුනක් නැති කරගෙන කාමරාග පටිඝ මේ තුනී කරගන්න ඕන.
ඊළඟ අනාගාමී වෙන්න කෙනෙකුට අර ඒ කියපු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරගෙන කාමරාග පටික තුනී කරගෙන කාමරාග පටික නැතිම කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ සකදාගාමී පුද්ගලයා ගාවත් කාමරාගය තියෙනවා. ලස් කියන්නේ LUST එක තියෙනවා. තුනී කළනේ අයින්. අනාගාමී වෙනකොට තමයි සම්පූර්ණ නැති. හැබැයි ඒ අනාගාමී වෙන කෙනා ගාවත් තියෙනවා මානෙ උද්දච්චාරම ගතිය. ඒකනේ රහත් වෙනකොට තමයි රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා පහම නැතිවන්නේ. දැන් එතකොට දැන් මේ කාමයේ ගැන බුදුහාමුදුරුවෝ මේ බඳු කාමයේ ගැන උන්වහන්සේ කියනකොට පෙන්නනවා මෙන්න මෙහිම දෙයක්. කාමයේ කොටස් දෙකකට කතා කරන එකක් තමයි subjective sensuality අනිත් එක objective sensuality. මම පැහැදිලි කරන්න. subjective sensuality කියන්නේ පින්වත්නි දැන් මේ ජීවිතේ අපි මේ වෙනකොට මේ සංඥාව හරහා අපි ගොඩනගාගෙන ඉන්නවානේ යම්කිසි මනෝභාවයන් ටිකක් සිතිවිලි ටිකක් මේ වෙනකොට ඉපදිලා සමාජයෙන් පරිසරයෙන් වැඩ කරපු තැන් වලින් හැසිරිච්ච ඇත් එක්ක අපේ පෞද්ගලික අත්දැකීම් වලින් අපි ගොඩනගාගෙන ඉන්නවානේ ජීවිතයක්. ඒ ජීවිතය තුළ දැනටම තිබෙන කාම ස්වરૂපයන් මේ අමුතුවෙන් ඇස්සරලා බලන්න ඕනේ නැහැ ඒවට. අමුතුවෙන් අහන්න ඕනේ නැහැ ඒව ඇතිවන්න. අමුතුවෙන් ගඳ සුවඳ බලලා ගන්න ඕනේ නැහැ ඒ කාමය. අමුතුවෙන් රහ දැන ගන්න ඕනේ නැහැ. අමුතුවෙන් ස්පර්ශ ඕනේ නැහැ. අමුතු සිතිවිලි ඕනේ නැහැ. ඒක දැන් මේ වෙනකොට මේ ජීවිතේ ජීවත් වෙච්ච නිසා අපි ගාව දැනටම තියෙනවා ඒක. අපි ඒවට කියනවා කාම රාග කියන කොටස. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ subjective sensuality. ඒ කියන්නේ ඔබ අපගේ පෞද්ගලික ජීවිතවල පෞද්ගලිකව සංඥාව නිසා නිර්මාණය වෙලා තිබෙන කාමය. හරි? මේක යටතේ කාරණා ගොඩක් කතා කරනවා. කාමච්ඡන්ද, කාමරාග, කාමතණ්හා, කාම විතක්ක, කාමාසව කියන මේ ගොඩාක් කරුණු ටික කතා කරන්නේ මේ කාමරාගය කියන කොටස යටතේ. මොකක්ද ඒ කියන්නේ? කාමච්ඡන්ද. ඒ කියන්නේ පස්කම් සැපතට තිබෙන ආසාව. කාමරාගය කියන්නේ කාමයෙන් බරවීම නේද? කාමතණ්හා දැන් අපි කතා කළා. කාම විතක්ක කියන්නේ කාමයට බර වෙච්ච සිතිවිල්ලකට කියනවා කාම විතක්ක. කාමාසව කියන අර ආශ්‍රව හතරක් කියනනේ කාමාසව, භවාසව, අවිජ්ජාසව ආදී වශයෙන් දිට්ඨාසව වශයෙන් ඊතර දෙන කාමය ආශ්‍රවයක් වශයෙන්. දැන් කාමයේ තියෙනකොට නිකන් අර වතුර මොනවා වගේ ගලාගෙන යනවා. තව කාමයන් නිර්මාණය වෙනවා. ඊතර මේ පැත්තට කිව්වේ කාම රාග කියන පැත්ත තමයි ඔක්කොම කටයුතු තියෙන්නේ. දෙවෙනි කොටසට කියනවා කාම ගුණ කියන. දැන් අරගේ කාම රාගය දෙවෙනි කොටසට කියන්නේ කාම ගුණ. කාම ගුණය කියන්නේ මොනවද? අන්න ඇස් ඇරලා බලලා කාමේ හදාගන්න ඒවා. කනටි කන අහන් ඉඳලා හොඳට සින්දු අරවා මේවට අපි හදාගන්න කාමේ. ඒ වගේම ගඳ සුවඳ බලලා අපි අලුතෙන් හදාගන්න කාමේ. රහ මේ අමුතුවෙන් බලලා හදාගන්න කාමේ. ඒ වගේම ඇඟට ගතට ස්පර්ශයට අලුතෙන් දේවල් නිර්මාණය කරගෙන ගන්න කාමේ. සිතිවිලි යොමු කරගෙන ගන්න කාම. ඒවා අපි පිටින් ගන්න උත්සාහ කරන ඒවා. ඒවට කියනවා කාම ගුණ කියලා. දැන් පළවෙනි කොටස කිව්වා කාම රාග කියලා. දෙවෙනි කොටසට කියනවා කාම ගුණ කියලා. දැන් බලන්න ඔබ මෙතෙක් මම අහන්න කැමති ඔබකින් ප්‍රශ්නයක්. මෙතෙක් ඔබ ඔබගේ කාමය මේ දෙකොටසට දාලා දැක්කද? අර තමන් ගාව දැනට තිබෙන කාමය ඒ වගේම බාහිරේ ගන්න ඒවා. දැන් මේකේ දෙකේ මේ කියන්නේ එකමුතුකම් තියෙනවා. දැන් හිතන්නකො කාම රාගයේ තියෙන පුද්ගලයේ කාම ගුණය පාවිච්චි කරලා කටයුතු කරන්න පුළුවන්. නේද? ඒතර කාම ගුණය නිසා ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන හය නිසා කාම රාගය වැඩි වෙන්නත් පුළුවන්. ඒ දෙක අර නිකන් 2 way එකක් වගේ එකක් තමයි ඒක. නමුත් මේ කොටස් දෙකක් වශයෙන් ඔබ අඳුන ගන්න කාම රාග කොටස, ඒකට අයිති කාම ඡන්ද, කාම රාග, කාම තණ්හා, කාම විතක්, කාමාසව කියන කොටස. ඒ වගේම කාම ගුණ කියන කොටස තිබෙන්නේ ෂට් කාමයන්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ සහ ධර්ම කියන්නේ. ඊළඟට මා කියන්න කැමති ඔබට ඊටාම ප්‍රකට කාම විග්‍රහයක් තිබෙනවා. ඒ තමයි කිලේශ කාම සහ වත්තු කාම කියලා කියන්නේ. මොකද මේ කිලේශ කාම කියන්නේ? කාමය මානසික ස්වરૂපයෙන් පමණක් පැවතීම. වත්තු කාම කියන්නේ කාමය මානසිකව පමණක් පවතින්නේ නැතුව ඒක භෞතිකව අත්පත් කරගැනීමේ ස්වરૂපය. දැන් මේක හරි වැදගත්. දැන් හිතන්නකො ඔන්න කෙනෙකුට හිතෙනවා තමන් කැමති ආහාරයක් කන්න කාමයක් වශයෙන්. දැන් ඉතින් මේක කන්න තණ්හාවක් තියෙනවා නේද?
අද නම් මම රොටි ටිකක් කනවා කියලා හිතන් ඉන්න උදාහරණයක්. රොටි ටිකක් කන. දැන් මේ හිතුවට දැන් මේකදී අවශ්‍ය නැහැ. දැන් කෑම කාලා තියෙන්නේ මේ වෙලාවේ. හොඳටම කෑම කාලා කවුරුත් කෑම කාලා. දැන් මේක එනවා. දැන් හිතේට කෙලෙසක් ආවා. මොකද කෙලෙසක් වෙන්නේ ඇයි? කාපු මිනිස්සුන්ට තව එකක් කන්න ඕනේ නැහැ. දැන් බඩ පිරিলা. ඒතර තමයි අපි වෙන් කරගන්නේ. තමන්ගේ අවශ්‍යතාවය පරිපූර්ණ වෙලා තියෙදි තාම මොකටද පස්සේ යන්නේ? කෑම විතරක් නෙමෙයි. පුද්ගලයෝ මුදල් ඊළඟට හැම දෙයක්ම අන්නේ ඒ ස්වරූපෙට දාන්න ඕන. ඒ නිසා මේක තියාට තේරෙන්නේ නැහැ. මේක කෙලෙසක් වශයෙන් නෑ මං කන්න ඕන කියලා. මම මේක කරන්නම ඕන කියලා ලොකු දැඩි හිතකුත් එනවා. අර බන්ධනයක් වගේ දැන් මේ කියපු. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඔන්න වත්තුකාමයට එයා යනවා. වැඩි හරි ගියේ නැත්තම් වැඩි අසාර්ථක වුණොත් ඔන්න එයා වත්තුකාමයේ දක්වා ගිහිල්ලා රොටිත් අරගෙන කාලා දීලා ඒ තැනටපත් වෙනවා. මම මේ කියන්නේ කෑම ආහාර අරගත්ත පුද්ගලයෙක් අවශ්‍යතාවයක් නැහැ එහෙම ගන්න. ඒ වගේ අවස්ථාවක් මම කිව්වේ. අවශ්‍යතාවයකදී ගත්ත ප්‍රශ්නයක් නෙන්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක්ට එනවා සිතවිල්ලක් මේ කෑම කාලා තිබිද්දි කියන්නේ ආහාර පාන අරගෙන තිබිද්දි ස්වීට්ස් වෙන්න පුළුවන් නැත්නම් මේ දියක් මට ඕන කියලා එකක් එනවා අනවශ්‍ය විදියට. හැබැයි ඒ පුද්ගලයා මානසික මට්ටමින් ඒක පාලනයක් කරගන්නවා. එයා මේක මට අවශ්‍යතාවයක් දැනුණා. හැබැයි මම මේක ඉස්සරහට ගෙනියන්නේ නැහැ. අන්න එයා කාමයේ කිලේශ මට්ටමින් නතර කරගන්නවා. වත්තු කාමයක් දක්වා යන්නේ. දැන් පින්වත්නි දැන් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනකොට කෙනෙකුට ඕවා වෙනවා. දැන් අපි දන්නවා මේ අනාගාමී වෙච්ච කෙනෙක් එයාට රූප රාග තියෙනවනේ. රූප ලෝකවල උපදින්න ආසයි. අරූප රාගක් තියෙනවනේ. අරූප ලෝකවල උපදින්න ආසයි. මානෙ යාට තියෙනවා. බය වෙන්න එපා. මානෙ තියෙනවා අනාගාමී වෙනකම්. රහත් වෙනකම් මානෙ තියෙනවා. හොඳ නැති ගතියක් ඒක. මානෙ තියෙනවා. උද්දච්ච බව තියෙනවානේ. සිත සෙල්ලෙන ගතියක් එයාට යම් ප්‍රමාණයකට තියෙනවා. අවිජ්ජාවක් තිබෙනවා. අවිජ්ජාව තියෙන හින්දානේ අපි මේ ජීවත් වෙන්නේ. අවිජ්ජාව නැත්නම් රහත් වෙලා. එතකොට එයාටත් මේක එනවා. දැන් එයාට අපි හිතමු මෙහෙම දෙයක්. එයාට එනවා රූප ලෝකවල උපදින්න ආසාවක් එනවා. හැබැයි ආවට එයා අනාගාමී වෙන පුද්ගලයා වෙච්ච පුද්ගලයා උත්සාහ කරනෝ නෑ. මම මේක සිතවිල්ලක් තියෙන මට්ටමින් පවත්වාගෙන ඒක බැහැර කරගන්න. ඒ නිසා ඔබට තිබෙන අවස්ථා දෙකක්. කාමයක් ආවයින් පස්සේ ඔබට පුළුවන් ඒක සිතවිල්ලක් මට්ටමින් තියාගෙන කෙලසක් කියලා දැකලා කෙලස එතනින්ම පාලනයක් කරන් බැහැර කරන එකත් ඒ වගේම එහෙම කරන්නේ නැතුව ඔබ යත්පත් කරගන්න කියලා ලොකු බන්ධනයක් කරගන්න. ඒ නිසා මෙන්න මේ ආකාරයට කාමයේ කොටස් දෙකක් තිබෙනවා. ඊළඟ කාරණාව තමයි දැන් මේකෙන් වැරදි අදහසක් ගන්න එපා. බුදුහාමුදුරුවෝ කොතනකවත් කිව්වේ නැහැ කාමයන්ගේ ආස්වාදයක් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ න කහාපන වස්සේන තිත්ති කාමේසු විච්ඡති අපස්සාදා දුක්ඛා කාමා ඉති විඤ්ඤාය පඬිත. බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරනවා කොච්චර සල්ලි හම්බුණත් ගොඩාක් අය තෘප්තියකටපත් වෙන. සමහර තෘප්තියකටපත් වෙනවා. ගොඩාක් අය තෘප්තියකටපත් වෙන්නේ නැහැ. හැබැයි අපස්සාදා කාමයන්හි ආස්වාදයක් තිබෙනවා. හැබැයි ස්වල්ප ආස්වාදයක් තියෙනවා. ඒකත් තේරුම් ගන්න. කාමයන්හි ආස්වාදයක් නැත්තම් මිනිස්සු උදේ ඉඳලා රැය වෙනකන් කාමයේ අම්මු කරන්නේ නොකර ඉන්න බෑ නේද? කාමයන්හි ආස්වාදයක් තිබෙනවා. හැබැයි කාමයන්හි නෙමෙයි උපරිම ආස්වාදයේ තිබෙන්නේ මේ තිබෙන ධර්ම කාරණාව. මේන් බැහැර වීම. ඒ වගේම තවත් එක කාරණාවක් කියන්න කැමති මේ ප්‍රශ්න අහන තැනට මැත්තේ පින්වත්නි බුදුහාමුදුරුවෝ පෙන්눔 කළා ගිහි කෙනෙක් වශයෙන් විවාහ වෙලා වගකීමක් ඇති කරගෙන කලත්‍රයක් සමග ස්වාමි පුරුෂයෙක් භාර්යාවත් සමග දරුවොත් එක්ක කටයුතු කරන ජීවිතයේ මංගල්‍යයක් කියලා. කොහෙද කිව්වේ? කොහෙද එහෙම කියලා තියෙන්නේ? මංගල සූත්‍රේ නේද? පුත්ත දාරස්ස සංඝහෝනේ. බුදුහාමුදුරු පෙන්눔 කරානේ එහෙම නේද? බුදුහාමුදුරු පෙන්눔 කරා හරියට විවාහ වෙලා ඊළඟට මේ තමන්ගේ කලත්‍රයාට භාර්යාවට පවුලට කට්ටියට සලකගෙන ළමයින්ට සලකගෙන එහෙම කටයුතු කරන ජීවිතය මංගල්‍යයක්. හැබැයි මේක කියන්නේ මේ මංගල්‍ය අවමංගල්‍යයක් වෙනවා. දැඩි බන්ධනයක් ඇති කරගත්තොත් ඒ අය උදෙසා. දැන් බලන්න ඔබගේ ජීවිතයේ ඔබ ස්වාමි පුරුෂයාට භාර්යාවට යුතුයකම් ටික හොඳටම කරන්න. මේ ධර්මය අහන්න ඕන පුරුදු පුහුණු කරන්න ඕන කියලා ඒවා කිසිසේත්ම අමතක කරන්න බෑ. ඔබ එහෙම කරනවා නම් වැරදි. ඔබට මතකද දන්නේ විසාකාව ඊළඟට සකදාගාමී වෙච්ච පුද්ගලයෝ විසිදත්ත වගේ කට්ටිය නකුල මාතා නකුල පිතා වගේ කට්ටිය කොච්චර ඒගොල්ලෝ ධර්මයේ සමහර කට්ටිය සෝවාන් වෙලා හිටපු කට්ටිය. සමහර කට්ටිය සකදාගාමී වෙලා හිටපු කට්ටිය. හැබැයි ඒගොල්ලෝ යුතුයකම් ටික බැහැර කරේ නෑ.
ඒ ටික හොඳට කරගෙන ගියා. මොකද ඒක කියන්නේ ඒ යුතුයකම් හරහා අපේ නිර්මාණය වෙනවා පෞරුෂත්වයක් මේ ධර්මය දිගට කරගෙන යන්න. එසේනම් පින්වත්නි සාරාංශයක් වශයෙන් කිව්වොත් අද අපි සාකච්ඡා කරේ දැඩිම බැඳීම ලොකුම බැඳීම ඒ තමයි අනවශ්‍ය විදියට අපි ළඟ ඉන්න අයට ඒ වගේම භෞතික වස්තු වලටත් බැඳෙනකොට අර රජ්ජුරුව බැඳකට වඩා ලොකු බැඳීමක් වෙනවා. ඒ භයානකයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන කාරණා තුන තමන්ගේ කාමයන් පාවිච්චි කිරීමේදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒ වගේම ධර්ම කියන කාරණාවන් හය පාවිච්චි කිරීමේදී අනිවාර්යෙන් ඔබ පාවිච්චි කරන්න ඔබට පුදුම සෙතක් සහනයක් අත්පත් වෙනවා ඔබ ගැටලුවටපත් වෙන්නේ. ඒකයි අද මාතෘකාව. දැන් ඔබට පුළුවන් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අහන්න. ප්‍රශ්න අහනකොට අන්මියුට් කරලා අහන්න පුළුවන්. දැන් මියුට් කරලා තිබෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේ තිබ්බේ බැඳීම් කියලා ඔය ජුවලරි ඒ වගේ වස්තු වලට බැඳෙන එකයි සම්බන්ධකම් ඒ දෙක විතරයිනේ. ඔබ වහන්සේ ඒක හරි ලස්සනට ඉලැබරේට් කරා. දැන් කාමයේ කියන්නේ මොකද්ද? ඒ වගේ ගොඩක් ඇවනියුස් වලට යන්න. එතකොට මට හිතිච්ච දෙයක් තමයි දැන් වස්තු වලටයි පුද්ගලයන්ට තියෙන සම්බන්ධකම් වගේම දැන් කාලේ අපිට බැඳීම් තියෙනවා අවස්ථා සිද්ධි ඒ වගේම දැන් විශේෂයෙන් COVID-19 ගත්තාම සමහර වෙලාවට ඔබ්සෙස් වෙලා ඉනවා කී දෙනෙක් මැරුණාද කොයි රටේද තියෙන්නේ අර ඒ වගේ දේවල්. එතකොට දැන් සමහර වෙබ්සයිට්ස් වලට නිවුස් බලන්න ඒ වගේ ඒවට බැඳීම් තියෙනවා. දැන් සමහර වෙලාවට අවස්ථා ගත්තොත් දැන් ෆියුනරල් එකක් වෙඩින් එකක් මාන්නේ වඩන්නනේ දැන් අරයට වඩා හොඳට ඉහලින් ගන්න ඒ වගේ දේවල්. දැන් ඒ වගේ බැඳීම් කියන ඒවා රූපරාගද වෙන්නේ නැත්තම් කාමරාගද කොහොමද? ඉතාලම හොඳ ප්‍රශ්නයක්. දැන් මෙහෙමයි. දැන් මේකේ මම අර මුලින් උත්සාහ කරා කියන්න මේ ගාථාවේදී දැන් අපි ගන්නෙ මේ ගාථාවේ තිබෙනවනේ සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු දාරේසු ච යා අපෙක්ක. දැන් මේ කියන්නේ ඒ යුගයේ තිබිච්ච මිනිස්සුන්ගේ තිබිච්ච බැඳීම් ටික. ඒ කියන්නේ මේ භෞතික ජීවිතයේ ඒ කාලේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මිනිස්සු බන්ධනේ වුණේ මොකටද? අර කිව්වා වගේ දැන් අද මේ ටිකත් එක්කම දැන් මේ භෞතික වස්තු තියෙනවා. ඊළඟට පුද්ගල සම්බන්ධතා තිබෙනවා. ඒ වගේම ලෝකයේ දිගට පවතිනකොට පුද්ගල සම්බන්ධතා විකාශනය වෙනකොට අපට වෙනත් පැතිවලට මේ බන්ධන ඇති වෙලා තිබෙනවා. දැන් මම ඇත්ත වශයෙන්ම කියන්න කැමතියි මේ දැන් උදේ පාන්දර නැගිටලා කොච්චර මැරිලා තියෙනවද කොච්චර වෙලා තියෙනවද කියන එක සමහර වෙලාවට අර ඇත්තටම ඔබ්සෙෂන් එකක් වෙනවා. ඒක එක පැත්තකට දැන් මෙහෙමයි. දැන් ඒක බලලා තමන්ගේ හිතේ මොකක්ද ඇති වෙන්නේ කියන එක කල්පනා කරන්න අවශ්‍යයි. මම කියන්නේ මේ මිනිස්සුන්ට කරුණාව දක්වන එක. වගේ අදහසක් ඇති කරගන්න එක හොඳයි. නමුත් සමහර අය අර ලංකාවේ යුද්ධ කාලේ වගේනේ සමහර මිනිස්සු වී දෙනෙක් අද මැරිලාදනේ බෝම්බේ ගහලා ගියා මැරුණාද නිකන් අර මිනිස්සුන්ගේ එහෙම එකක් එන්න පුළුවන්. ඒකේ අපි නෙමෙයි වැරදි ඉස්සෙල්ලම. මේ අපි දැන් මේ ඉන්ටර්නෙට් එකට ගියාම මොකද්ද ඉස්සෙල්ලම තිබෙන්නේ? ඕවනේ ඉස්සෙල්ලම තිබෙන්නේ කියන යන නිවුස් සයිට්ස් වල ඔක්කොම තියෙන්නේ ඒවා. සමහරවිට කතා කරන අයත් කතා කරන්නේ මෙච්චර මැරුණා අච්චර මැරුණා කියලා. ඉතින් මම හිතනවා අපි ඒ සංවාද ටිකක් දැන් ඉතින් අපි දැන් හැමදාම දැන් මාස ගාණක් ඕක ඇහුවනේ නේද? දැන් මේ වෙනකොට මට හිතෙනවා මීට වඩා ටිකක් කරුණාවක් අපි ඇති කරගන්න අවශ්‍යයි. මේ අයට මොනවා හරි මේ තවත් යම් දේවල් සම්පාදනය වෙනවා නම් හොඳයි නේ. දැන් සමහරලාට පහුගිය කාලේ මිනිස්සු මේත් සමගම තවත් බොහොම ද්වේෂ සහගත වෙච්ච තැනක් තමයි මේවා හැදිච්ච මේ රෝගේ හැදිච්ච පුද්ගලයෝ ගිහිල්ලා බෝ කරනවා කියන්නේ. සමහරලාට මේ පුද්ගලයෝ දන්නෙත් නෑ ඒ ගාව එක තියෙනවා කියලා. එහෙම දන්නෙත් නෑ සමහරු. ඉතින් සමහර අය පරිස්සම් වෙච්ච නැති අවස්ථාවක් තිබෙනවා. මම හිතනවා අපිට කරුණාව අවශ්‍යයි. මේ වෙලාවේ මෛත්‍රියටත් එහා ගියපු
මෛත්‍රිය වගේම කරුණාවක් අවශ්‍යයි. අපි ඔය නම්බර්ස් චෙක් කරනවට වඩා ටිකක් මේක උපේක්ෂා සහගතව මේක අපිට කරන්න බෑනේ ගොඩක් ඒවා අපිට දෙයක් කරන්න තියෙනවා. අපි ගෙදර ඉඳගෙන පරිස්සම් වෙලා අපි ආරක්ෂා කරගන්න අපි අනිත් අයත් ආරක්ෂා වෙන විදිහට හැසිරෙනවා. එහෙම තිබ්බම එතන ගැටලුව අපිට ගොඩක් අඩු වෙලා යනවා. අර කිව්වා වගේ දැන් අරකට කියන්නේ දැන් ඔය කිව්වනේ එයාට වඩා මම කරන්න ඕන කියන දේ දැන් ඔක පන්සලෙත් තියෙනවනේ. ගෙදරත් තිබෙනවනේ. හැමතැනම තිබෙනවනේ. ඇයි අපිට ඒක ඇවිල්ලා තියෙන්නේ? අපි ඉන්න සමාජය තුළ අපි නිර්මාණය වෙන්න හදනවා අනවශ්‍ය විදිහට. අපි ආවේ මොකටද කියන එකට අපි හිත තියාගන්න බෑ. ඕකට පාලිය කියනවා ඕක උපක්ලේශයක් නේ ඕක. ඕකට කියන්නේ මොකක්ද දන්නවද? සාරම්භ. සාරම්භ කියන්නේ ඕකට තමයි. සාරම්භ කියන අනිත් කෙනාට වඩා හොඳින් කරනවා කියන්නේ. දැන් හිතන්නකෝ පන්සලට කෙනෙක් එනවා. අපි හිතමු දැන් මෙහෙම ගමුකෝ අපි සරල උදාහරණයක්. කටින චීවර පූජාවක් කරනවා අපි දකිපු තැනක. ඒතර ලබන අවුරුද්දේ මේ අවුරුද්දේ එක ඇතයි ගේන්න පුළුවන් නේ කාලියයි ගේන්න පුළුවන්. දැන් ඊළඟ අවුරුද්දේ එක්කෙනා කල්පනා කරනවා දැන් මිනිස්සු බලන් ඉන්න එක ඇතෙක් හිට දැන් මේ අවුරුද්දේ ඇත්තු අඩු ගානේ 3 දෙනෙක්වත් ඉන්න ඕනේ කියලා නේ. ඊට පස්සේ ඇත්තු ඇවිල්ලා එතන කලබල වෙලා කුලප්පු වෙලා කටින පින්කමත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඉතින් ඒ නිසා අර අපි දන්නේ අපිට මොකද්ද ඕන කියලා. අපි පන්සලට යන්නේ ඇයි? අපි ඉවෙන්ට් එකක් කරන්න ඕන ඇයි? අන්න ඒක අපි විදර්ශනාවෙන් දකිනවනම් අපිට බන්ධනයට දැන් යවින්නේ. දැන් බන්ධනය කියන එක අපිට පේන්නේ නැහැ කෝකදිවත්. කොතනදිවත්, කොයි සම්බන්ධතාවයකදිවත්, පුද්ගල සම්බන්ධතාවයකදිවත් නැත්නම් කොයි අවස්ථාවකදිවත් අපිට බන්ධනය කියන එක පේන්නේ නැහැ. බන්ධනය වෙන්නේ අපි ඒක ඩීල් කරන විදියට. එහෙම නේද? බන්ධනය වෙන්නේ අපි ඒක ඩීල් කරන විදිහට. අපි ඒක කොහොමද කටයුතු කරගන්නේ? බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම පෙන්වු කරා විදර්ශනාවෙන් දකින්න. විදර්ශනාවයි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එහෙම දකිනවා නම් අපට අවශ්‍ය දේ අපි කරගෙන අනිත් මිනිහටත් ගරු කරගෙන හිමීට එතනින් බැහැර වෙලා ඉන්න. නමුත් අපිට වෙන්නේ අපි මේ සමාජ දේවල් වල අපි හිතනවා අපි ගොඩක් බලපාලා තිබෙනවා. අපි මේක නොකරුවොත් මෙහෙම ප්‍රශ්නයක් වෙනවා කියලා අපි අර බැහැර වෙන අනිත් මිනිස්සුන්ගේ මතයට කටයුතු කරන්න යනවා. ඒක එකක්. දෙවෙනි කාරණාව තමයි උන්නතිකාමය. අපි කවුරුත් කැමති එදාට වඩා හෙට දියුණු වෙන්න. හෙටට වඩා අදට වඩා හෙට දියුණු වෙන්න. හැබැයි අපි ඒක කරන්න ඕන පරිස්සමෙන්. විදර්ශනාවෙන් අපේ අවශ්‍යතාවය දැකලා හැම දෙයකම තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය දැකලා කරනවා නම් අපිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ අර දැන් තියෙන COVID-19 වගේ තැනකදී අපිට තිබෙන කරුණාවක් දක්වන්න. මිනිස්සු අතින් වැරදි වෙනවා, ගැටලු වෙලා තිබෙනවා. අසනීප වෙච්ච අයට මේ සුව ප්‍රාර්ථනා කරන්න. මේ ගියපු අය තව අඩු වෙනවා නම් හොඳයි කියලා හිතන්න. අර මේක නිකන් එක්තරා මේ නිකන් විනෝද වෙන තැනක් නොකරගෙන කරුණාව ප්‍රැක්ටිස් කරන්න හොඳ තැනක්. බන්ධනීය අන්තිමට මේවා හරියට පාලනයක් කරගත්තේ නැත්නම් විදර්ශනාවෙන් අනිවාර්යෙන් බන්ධනයකට අපිපත් වෙනවා. එතකොට මෙතනදී කිසිම අයුරකින් අධර්මත් වෙන්න එපා. මේ සූත්‍රයේ කතා කරේ කාමයේ යම් කිසි පැතිකඩ කීපයක්. නමුත් කාමයේ කියන එක විවිධාකාරයට කාම රාගය කියන කොටස වශයෙන් කාම ගුණ වශයෙන්ුත් ඇති වෙන්න පුළුවන්. අන්තිමේදී වෙන්නේ ඔබට කිලේශ කාමයේ හෝ වස්තු කාමයේ ඇති වෙනවා. ඇති වෙලා ඔබ අවසන් වන්න. ඔබ හරියට පරිස්සම් වුනේ නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය හරහා සිද්ධ වෙන විදර්ශනාවෙන් පරිස්සම් වෙන්නේ නැත්නම් ඔබ අනිවාර්යෙන් බන්ධනයකට තමයි යන්නේ. අර ලොකුම බැඳීමට තමයි ඔබ යන්නේ. ඒක රජ්ජුරුව බැඳපු විදිහට වඩා මිනිස්සු බැඳලා දාපු විදිහට වඩා විශාල බැඳීමකින් ඔබ කෙලවර වෙයිද දන්නේ නැහැ. විශාල ගැටලුවකටපත් වෙන්න පුළුවන්. අපිට තව එක ප්‍රශ්නයක් කෙනෙකුට අහන්න ඉඩ දෙන්න පුළුවන්. වෙලාවෙ හැටියට. අවසර හමුදුනේ. ඔව්. කියන්නේ මට දැනෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් අපි පංචේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරගන්නා වූ සංවේදන දැන් අපි කාමයක් විදිහට ගත්තොත් ඒක අපි උඩුහිතෙන් පාලනය කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ හැම දෙයක්ම. හැබැයි සමහර අයට ඒක කරගන්න අපහසු වෙලා ඒක යනවා යටිහිතට. ඒතර ඒක මානසික ගැටලු බවට පත් වෙනවා සමහර අවස්ථාවලදී. දැන් මෙන්න මෙතෙන්දි මොකද්ද අපිට කරන්න පුළුවන් ක්‍රමවේදය? දැන් ගොඩක් මානසික ගැටලු පැත්ත ගත්තොත් ගොඩක් වෙලාට ඔය යටිහිතට ගිහිල්ලා ඔය ආශාවන් අන්තිමට මානසික ගැටලු බවට පත් වෙන්නේ. ඔව්.
හොඳයි බොහොම ප්‍රශ්නයක්. මෙහෙමයි දැන් උඩුහිත යටිහිත කියන එක කතා කරන්නේ නම් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මේ මනෝවිශ්ලේෂණවාදී. නමුත් දැන් ඒක හොඳයි. දැන් අපි වර්තමානයේ දකින මනෝවිද්‍යාවේ එහෙම එකක් අපි යටිහිත උඩුහිත කියලා දකිනවා. හැබැයි මෙතන ඉතා පහසු දෙයක් කරන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු අරගෙන වැඩේ වැරදිලා උඩුහිත යටිහිත බලන්න කියලා නෙමෙයි. කොහොමද උන්වහන්සේ කිව්වේ? ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ. ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නකොට පරිස්සමින් ගන්න. Tamanට ඕන නැති එකයි ඕන එකයි දැකලා දැන් හිතන්නකෝ දැන් කෙනෙක් යම්කිසි වටිනා දෙයකට බුදුහාමුදුරුවෝ කිව්වේ ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා. උන්වහන්සේ පෙන්වු කරන්නේ ඕනම දෙයකට වැඩි ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා. ඔය දෙක අතරේ ඉන්න. ඒතර ඇහෙන් ගන්න රූපය, කනෙන් අහන ශබ්දය, නාසයෙන් දැනෙන ඒ ගන්ධය හෝ සුගන්ධය, දිවට තිබෙන රසය, ඇඟට තිබෙන ස්පර්ශය, මනසට එන සිතිවිල්ල මෙතන අපිට පුළුවන් මේ ඉඳුරන් ගන්නකොට මේ process එකේදීම අපිට පුළුවන් අඩුවක් කරගන්න. දැන් මේ ටික ඔක්කොම නිකන් කිසිම වගකීමක් නැතුව ඕන රූපයක් බලලා ඕන ශබ්දයක් අහලා ඕන සුවඳක් අරගෙන ගඳක් අරගෙන ඕන රසක් අරගෙන ඕන ස්පර්ශයක් කරන් ඕන සිතිවිල්ලක් කරන් දැන් මේ ඔක්කොම මෙතනට දාගෙන ඒක ටිකක් ලොකු අමාරු වැඩක්. ඒ ධර්මය කියන්නේ හේතුව බලන්න හේතුඵල කන්නේ කතා කරන්නේ පටිච්චසමුප්පාදේ. ඒක හේතුවට යන්නේ. හේතුව තමයි ඔබ අරමුණු ගන්නකොට හිතන්නකො මෙහෙම දෙයක්. උන්වහන්සේ පෙන්වුම් කරා මේ සබ්බාස සූත්‍රයේදී අරමුණු ගැනීමේදී එතරම්දී ඔබට පුළුවන් සංවරයක් ඇති කරගන්න. මේ රූපේ මම ගන්නවා. නැත්නම් මම මේක මෙතනින්ම අයින් කළා දානවා. let go කරනවා. මේ ශබ්දය මට ඕනද? මේ ගඳ සුවඳ මට අවශ්‍යද? ඒක දැනෙනවා. මේක දැනුණාට අරමුණක් කරගන්නේ නැහැ. අපි ඒකට මේ හරිම පාලි පදේ මම කියන්නම්. නිමිති ගන්නෙ නැහැ. නිමිති කියලා වට කියන්නේ. නැ නිමිත්තක් ගාහි. දැන් හිතන්නකෝ අපි හිතමුකෝ ලස්සන රූපයක් තිබෙනවා. ඒක නිමිත්තක්නේ. ඒ රූපේ තියෙනවා. මම දැක්ක මගේ ඇහින් එච්චරයි. මම ඒක නිමිත්තක් කරන් මෙතනට දාගන්නේ. ශබ්දයක් ඇහෙනවා මට ඇහෙනවා. නමුත් මම ඒක මෙතනට දාගන්නේ. අනිත් ඒවත් එහෙමයි. අන්න එතන තමයි අපේ තියෙන වැඩි තියෙන සංවරය කරගන්න. එතන ඉන්ද්‍රියන් සංවරය කරගත්තොත් උඩුහිත යටිහිත හෝ අනිකුත් එතනින් එහාට තිබෙන බන්ධන කිසි දෙයකට අපිට ගැටලුවක් වෙන්නේ. පැහැදිලිද දන්නේ නැහැ. අවසරයි. එහෙමයි. හොඳයි. එහෙනම් අපි පිපින්කම අවසන් කරමු කටයුත්ත. අවසන් කරන්නට මත්තෙන් මම පොඩි කාරණාවක් කියන්න කැමතියි. මම ඔබගෙන් ඇහුවා මේ විශේෂයෙන් අපි පන්සලේ වෙසක් පුර පසළොස්වක පොය දවස නිමිත්තෙන් කරන සීල සමාදාන ළමයින්ගේ එකක් කරනවා මේ ඉරිදා උදේ 8ත් 10ත් අතරේ. ඒ වගේම වැඩිහිටියගේ කරනවා මැයි මාසේ 2 වෙනිදා උදේ 8ත් උදේ 11ත් අතරේ අපේ නායක හාමුදුරන් වහන්සේගේ සම්බන්ධතාවය ඇතුව. එතකොට ඒ පින්කමට කවුද කැමති කියලා එන්න. ඒ දැනට මට කීප දෙනෙක් මම හිතන්නේ මේ වෙනකොට 4 දෙනෙක් පමණයි මට දැනුම් දීලා තිබෙන්නේ. මොකද මම කැමති නෑ මේකින් ඔක්කොම අය ඒකට ඒ ගෲප් එකට දාන්න. එතකොට මේ කට්ටිය කියනවා නම් මට ස්කයිප් එකේ මැසේජ් එකක් එවනවා නම් පෞද්ගලිකව මට එවනවා නම් මට පුළුවන් ඒ අයව ඒකට දාලා ඒ කටයුත්තට සම්බන්ධ කරන්න. එතකොට ඒ කියන්නේ හාමුදුරනේ ඔන්ලයින් කරන්න ස්කයිප් එකකින් කරන්න. මමත් සහභාගී වෙන්න හාමුදුරනේ. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අර ළමයි ගැන ළමයින්ගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කිව්වා. ඔව් 26 ඒක කොයි වෙලාවටද තියෙන ස්වාමීන් වහන්සේ කවදද මේ මම කැමතියි මගේ පුතාව පොඩ්ඩක් මේ කවුද කතා කරන්නේ? කවුද ස්වාමීන් වහන්සේ? මේ කතා කරන්නේ කවුද මේ මං අනුභව නිසංක. හොඳයි. මම කතා කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක දැන් මේ කට්ටිය ගොඩක් මේකේ රැඳිලා ඉන්නවනේ. මේ කටයුත්තෙන් අවසානයේ මම කතා කරන්න. අපි ඒක කරා. හොඳයි ස්වාමීන්. වැඩිහිටියගේ සීල සමාදාන ගැන ඔබ දැනගත්තා. එහෙනම් අපි ලබන සතියේ තර්ස්ඩේ නැවතත් මේ ප්‍රෝග්‍රෑම් එක අපි සිදු කරනවා. 4 වෙනි දවසේ හැටියට සූත්‍රය සහ කටයුතු මම යන්න. එහෙනම් අපි මේ වෙලාවේ ලබාගත් ආ වූ සීලුපින් මළගිය ඥාතීන් සහ දෙවියන්ට අනුමෝදන් කරමු. ඊටාම අපහසු කාලයක් තවමත් මේ ලෝකේ රැඳී තිබෙන්නේ. ගොඩක් අය මිය ගිහිල්ලා. ඒ නිසා මේ අපි ලබාගත් ආ වූ සීලුපින් මා මුලින් මතක් කළ පරිදි අපට කරුණාව දියුණු කරගන්න හොඳ කාලයක්. එතකොට විශේෂ කරුණාවට අපිපත් වෙලා ඒ මිය ගියපු හැමදෙනා පිළිබඳව අපි සිතන්න අවශ්‍යයි. ජාතිය රට ආදී අපට අවශ්‍ය නැහැ. සියලු සත්වයන්. ඒ නිසා මේ මිය ගියපු සියලු දෙනාට මේ බඳු අකල් මරණයක් සිද්ධ නොවේවා. නැවත උපදින යම්කිසි ආත්මයක
සපුවත් ආත්ම ලැබිලා පුළුවන් නම් උතුම් නිවන් සුවයටම පත්වන්නට ඒ හැම දිනාටමත් ඔබ හැම දිනා නමිනුත් මියගිය දෙමාපියවරුන් සහෝදර සහෝදරයන් ඇතුළු සියලු දෙනාටම හේතු වෙත්වා කියලා කවුරුත් සාදුකාරයක් පවත්වන්න. අපි වාස කියලා පිටිමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයේ සම්බුද්ධ ශාසනය ඔබ අපව ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අපි නිරන්තරයෙන් පින් අනුමෝදන් කරන්න අවශ්‍යයි. අපි දන්නවා ආකාශස්ත භූම්‍යස්ත දෙවිවරු ඉන්නවා අමනුෂ්‍යයන්. ඒ අය අතරේ දෙවිවරුන් ඒ වගේම නාගයන් ආදී විශාල පිරිසක් ඉන්නවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ලෝකපාලක කටයුතු සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන කටයුතු වගේම විශේෂයෙන් මේ පින්කමට සම්බන්ධ වෙන ඔබ අප හැම දිනාටම ඔබගේ දෙමාපියවරුන් සහෝදර සහෝදරියන් දරුවන් පවුල් හැම දිනාටම මේ ආශිර්වාදයන් ලැබෙත්වා. දෙවියෝ ආරක්ෂා කරගන්නවා. රැකිරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු වලට ඒ දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. අවසාන වශයෙන් දෙවියන්ට උතුම් නිවන් සුවය මත්පත් වෙත්වා කියලා සාදුකාරයක්. සාදු එත්තාවතාච අම්මේහි සම්පතං සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් කල්පනා කරමු. ධර්ම ශ්‍රවණය කළා, ධර්මයේ සාකච්ඡා කළා, සූත්‍ර සාකච්ඡාව කළා. ඒ අර්ථය, ඒ වටිනාකම ජීවිතේට දැනගෙන මේ හැම ආකාරයෙන්ම අත්පත් කරගත්තා වූ සීල පින් කුසල් ඔබ අප හැම දිනකටම හේතු වෙලා ශාත්‍ය ආදී දුක්ඛයන්ගෙන් කෙලවර බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවයම සාක්ෂාත් කරගන්නට මේ කරගන්නා වූ පුණ්‍ය ක්‍රියාවනුත් අනාගතයේ ඔබ කරගන්නා වූ සිල් පුණ්‍ය ක්‍රියාවන් කුසල ක්‍රියාවනුත් ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා කවුරුත් සාදු කියලා සාදු ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු. සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමමහං. සාදු හැම දිනාටම තෙරුවන් සරණයි. සරණං